ඇක්ටිවිටීස් ටික නැවත මතක් කරන්න තමයි මම බැලුවේ. නැවත මතක් කිරීමක් කරන්නේ. මේ වෙනකොට පාඩම් දෙකක්ම අවසන් කරලා තියෙන නිසා නැවත සියල්ල මතක් කරොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මධ්‍ය සැකසුම් ඒකකයේ ගැන තමයි අපිට පළවෙනි පාඩමේදී 7 වසරේදී ඉගෙන ගන්න තිබුණේ. ඒකෙදි මතක් කරගන්න මධ්‍ය සැකසුම් ඒකකය කොහෙද තිබුණේ? පද්ධති ඒකකයේ මව්පුවරුව සහ මව්පියවරුවට සවියලා තමයි තිබුණේ. සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක මෙයාගේ කාර්යය තමයි දත්ත සකස් කිරීම. දත්ත සකස් කිරීම නැත්නම් සැකසීම තමයි මෙයාගේ ප්‍රධාන කාර්යය උනේ. මතක ඇති මෙහෙයුම් පද්ධති මේ මධ්‍ය සැකසුම් මේකකය ගත්තාම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ALU, CU, memory registers කියලා. කොටස් තුනයි. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට අපි ඉගෙන ගත්තා මේකෙදී ගණිතමය හා තාර්කික ඒකකයෙන් සිදු කරන ක්‍රියාවන් මොනවද? පාලන ඒකකයෙන් සියලු ඒකකයන් වෙත පාලන සංඥා නිකුත් කිරීම. ඊළඟට මතක රෙජිස්ටර් වලින් මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය తాවකාලික මතකය ලබා දෙනවා. ඒ වගේම මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය කොහොමද වුනේ? පළවෙනි පරම්පරාවේදී රික්ත කණල, දෙවෙනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාවේදී අනුකලිත පරිපත, හතරවෙනි පරම්පරාවේදී ශුද්‍ර පරිපත. ඔය විදිහට තමයි අපිට පරම්පරාවල් හතරයි කතා කරන්න තින්නේ විෂයට අනුව. ඒ කියන්නේ සිලබස් එකට අනුව. හරි? සිලබස් එකට අනුව අපිට කතා කරන්න තියෙන හතරයි. ඇත්තටම නම් පහක් තියෙනවා. right? හරි. පළවෙනි පරම්පරාවේදී අපි ඉගෙන ගත්තා රික්ත කණල තමයි පාවිච්චි කළේ. ඒවා ලොකු අපේ ඉස්කෝලේ නම් පහම කියලා දුන්නා. ඔව්. පහක් තියෙනවා. සිලබස් එකට අනුව ඒ ටික බලමු. right? පහම මට කියන්න පුළුවන්. ඒ වුණාට සිලබස් එකේ හතරයිනේ තියෙන්නේ. ඒක නිසා මොකද පහම 10 වසරට යනකොට ඉගෙන ගන්නවා. එතකොට පහක් ගැන නෑනේ දැන් ටර්ම් ටෙස්ට් එකේ යහුවොත් අපිට පහ ගැන කියන්න බැහැනේ නේද? සිලබස් එකට අනුව කරමු. අපි දැනගත්තට අමතරව කමක් නෑ. හරි? අමතරව දැනගත්තට කමක් නෑ. එතකොට පළවෙනි පරම්පරාව ගැන මෙතනම තියෙනවනේ මේ බලන්න. මෙම වර්ග කිරීම 7 ශ්‍රේණිය ඔබගේ අවබෝධය සඳහා වන සරල වර්ග කිරීමක් වන අතර විවිධ අවස්ථාවලදී මධ්‍ය සැකසුමේ පරිණාම විවිධාකාරයෙන් පරම්පරාවට බෙදා දක්වනවා කියන. හරි. මේක සරල වර්ගීකරණයක්. මේකට වඩා ඒව තියෙනවා සවිස්තරාත්මක වේ. ඔය ඉදිරියේදී මුලින් මූලික අවබෝධය ලබා ගමු ඊට පස්සේ දැනුම වැඩි කරගමු. හරි. හැබැයි පළවෙනි පරම්පරාවේ තිබෙන රික්ත කණල කියලා හොඳට මතක තියෙනවා. ඊළඟට දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් තියෙනවා. ට්‍රාන්සිස්ටර් එනකොට පරිගණකය පුංචි වෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට එනවා තුන්වෙනි පරම්පරාවේදී අනුකලිත පරිපත. අනුකලිත පරිපත. එතකොට ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් කියන ඒවා තමයි තුන්වෙනි පරම්පරාවේදී එන්නේ. තව දුරටත් පරිගණකය පුංචි වෙනවා. හතරවෙනි පරම්පරාවේදී ශුද්‍ර පරිපත එනවා. මයික්‍රෝ ප්‍රොසෙසර්ස් එනවා. අන්න එතකොට සිව්වන පරම්පරාව වෙනකොට ශුද්‍ර පරිපත ආපු නිසා පරිගණක පුංචි වෙනවා. ඇත්තටම නම් තවත් එකක් තියෙනවා පස්වෙනි පරම්පරාව කියලා. right? ඉතින් ඒක තමයි අද අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ පස්වෙනි පරම්පරාව වෙනකොට මෙතන හතරවෙනි පරම්පරාවේ ඉඳලා දැන් ඔක්කොම ටික දාලා තියෙනවා. නූතන පරිගණකය ඔක්කොම ටිකම දාලා තියෙනවා. මේකෙදි මේ වර්ග කිරීමේ සරල වර්ග කිරීමක් කියලාම තියෙනවනේ. ඉතින් හතරවෙනි පරම්පරාවේදී මේ කොටස් ටික දාලා තියෙනවා. හරි. පරිගණකය එන්න පුංචි වෙනවා. හේතුව තමයි තාක්ෂණයේ වැඩි දියුණුවවත් එක්ක ඊට දියුණු කොටස් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන කොටසුත් එක්ක පරිගණකයේ පුංචි වේගෙන ගියා. ඊළඟට මෙතන මේ තියෙන තප්පර ගැන කියනවා. තප්පරෙන් 1000න් එකක්. එතකොට බලන්න. කොටස් වලට බෙදලා ලක්ෂයෙන් එකක්. ওই විදිහට මේ මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ කියලා කොටසන පුංචි මේක තමයි පිකෝ තප්පර. ලොකු මේක තමයි මිලි තප්පර. මෙහෙම බැලුවා. මෙතන තත්පර බැලුවොත් ඉතින් ඊටත් වඩා පුංචි මේක යනකොට මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ විදියට පුංචි වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න මධ්‍ය සැකසුම් මේකකයේ වේගය. ස්පන්දක වේගය එහෙමත් නැත්නම් ක්ලොක් ස්පීඩ් කියන එකෙන් තමයි මනින්නේ. ක්ලොක් ස්පීඩ් එක. ස්පන්දක වේගය එහෙමත් නැත්නම් ක්ලොක් ස්පීඩ්. එතකොට ක්ලොක් ස්පීඩ් එක එහෙම නැත්නම් ස්පන්දක වේගය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන.
තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණයට තමයි අපි කිව්වේ ස්පන්දක වේගය. නැත්නම් තත්පරයක් තුල ප්‍රොසෙස් කරන ඩේටා ප්‍රමාණයට අපි කියනවා ස්පන්දක වේගය කියලා. මධ්‍ය සැකසුම් මේකකේ වේගය මනින්න අපි යූස් කරන්නේ හර්ට්ස්. අලුත් පරිගණකවල ඔක මෙගාහර්ට්ස් වලින් ගිගාහර්ට්ස් වලින් අපිට වේගය මනින්න පුළුවන්. කිලෝහර්ට්ස් මෙතන හර්ට්ස් අතර තියෙන සම්බන්ධය තියලා තියෙනවා. කිලෝහර්ට්ස් එකක් හර්ට්ස් 1000යි. මෙගාහර්ට්ස් එකක් බිඳු කීයද මෙතන? එකේ 6 පුතාලම පොඩ්ඩක් ඉන්න හොඳේ මම ලොග් වෙන්න බැරි පුතේකට පොඩ්ඩක් උදව් කරනවා. ලොග් වෙන්න බැරි ප්‍රශ්න නේ. මේවත් එනවා. ඉතින් ඒවටත් උදව් කරන්න ඕනේ. ඕගොල්ලන්ට ලොග් වෙනකොට එහෙම මොකුත් ගැටලුවක් ආවේ නැහැ නේද? අන්තිමටම ආවේ කවුද? සකුණ පුතානේ. ලොග් වෙන්න අපහසුවක් මොකුත් තිබුණේ නැහැ නේ. සකුණ ඉන්නවද? right. මධ්‍යසක සුම් මේකකේ වේගය ගැන තමයි කතා කරන්නේ. හැමෝම raise your hands දාන්න බලන්න. මට ඉන්නවද නැද්ද කියලා check කරගන්න.
Raise your hands. Cool. Irun. Sakuna. මධ්‍යසකසුම් ඒකකය ගැන තමයි අපි බැලුවේ. මධ්‍යසකසුම් ඒකකයේදී clock speed එක කියලා කියනවා තත්පරයක් තුළ ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණයට. ඉතින් ඒ වගේම හර්ට්ස් වලින් වේගය මනින්න පුළුවන් මධ්‍යසකසුම් ඒකකයේ. ඊළඟට මේ නවීන පරිගණකවල වේගය මනින්න අපි හර්ට්ස් මෙගා හර්ට්ස් ගන්නවා, ගිගා හර්ට්ස් වගේ ඒවා භාවිතා කරනවා. හර්ට්ස් අතර සම්බන්ධතාවය කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස් සහ ගිගා හර්ට්ස් අතර සම්බන්ධතාවය මෙතන දීලා. ඉතින් කිලෝ හර්ට්ස් එක පුංචි, ඊට වඩා මෙගා හර්ට්ස් එක ලොකු, ඊට වඩා ගිගා හර්ට්ස් එක ලොකු. 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. කෙනෙක් අතර සම්බන්ධතාවය. ඒ වගේම සාරාංශය මෙතන බැලුවහම මධ්‍යසක CPU එක එහෙනම් අපි පරිගණකයේ මොලේ කියලා කියනවා. මධ්‍යසකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් තමයි තියෙනවා. තාර්කික ඒකකය, පාලන ඒකකය තියෙනවා. ඊට අමතරව කවුද ඉන්නේ? මෙමරි රෙජිස්ටර් ඉන්නවා. ඉතින් අංක ගණිත මෙතන මධ්‍යසකසුම් ඒකකයේ අපි ඉගෙන ගත්ත ප්‍රධාන කොටස් තුන ගත්තාම ALU එක පරිගණකයේ තුල සියලුම අංක ගණිතමය හා තාර්කික වැඩ කරන්නේ ALU එක. CU එකෙන් කරන්නේ control unit එකෙන් කරන්නේ සියලුම පාලන කටයුතු කරනවා. ඒ වගේම මතක රෙජිස්ටර් වලින් කරන්නේ తాවකාලිකව මතක ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා. ඔන්න ඔය ටික තමයි අපි CPU එක ගැන ඉගෙන ගත්ත ටික. ඒ වගේම පරිගණක පරම්පරාව වෙනුවෙන්දී මධ්‍යසකසුම් ඒකකයේ වේගය වැඩි වෙනවා. මේ පරිණාමය වීමත් එක්ක CPU එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙගෙන යනවා. ඒකට මධ්‍යසකසුම් ඒකකයේ සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගත පරම්පරා 4කට බෙදුණා. පළවෙනි එක තමයි රික්තක නල හැදුවා. CPU එකේ මුලින්ම අවස්ථාව තමයි රික්තක නල පළවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාව වෙනකොට ට්‍රාන්සිස්ටර් හැදුවා. තුන්වෙනි පරම්පරාව වෙනකොට අනුකලිත පරිපථ හැදුවා. හතරවෙනි පරම්පරාවේදී ශුද්‍ර සකසනය හදනවා. ඔන්න ওই ටික තමයි අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගතිපු දේවල්. මම ඔය සාරාංශයක් විදියට ඉක්මනට කියාගෙන ගියා. බැලුවා. අමතක දැන් මතක් කරගත්තා. ඒකට අනුව පරිණාමය කියන්නේ මොකක්ද? පරිණාමය කියන එකේ තේරුම තමයි දැන් මිනිසා ගැන ඉගෙන ගන්නකොට අපි කියනව නේද වඳුරුන්ගේ ඉඳලා පැවතගෙන ආවා කියලා. කියනව නේද? ඔව් සර්. අන්න ඒක නේ. වඳුරෝ ටිකකින් අපි ඔය ගල් යුගයට එනවා. ගල් යුගයෙන් ඊළඟට එඬේර යුගය කියලා තියෙන වගා කරගෙන ජීවත් වුණා. ඊට පස්සේ ওই විදියට දියුණු වෙලා අද කාලෙට එනවනේ. ඔන්න ඔය විදියම කතාවක් තමයි පරිගණකයේ තියෙන්නේ. අද කාලේ අපි මේ හොඳට වේගෙන් වැඩ කරන පරිගණක තිබුණාට ඉස්සර එහෙම තිබුණේ නැහැ. මුල්ම හදපු පරිගණකේ මවුස් එකක්වත් නැහැ අඩුම. මවුස් එක කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. right? ඉතින් එතකොට මේ graphical user interface එකක් නැහැ. කියන්නේ මේ icons, buttons click කරන්න මොනවත් නැහැ. කළුව පාඩි screen එකේ අකුරු ටිකක් type කරන්න විතරයි පුළුවන්. හැම දෙයකටම commands දෙන්න ඕන. right? ඉතින් අන්න ඒකට තමයි අපි කියන්නේ මේ DOS operating system එක කියලා. මම ඒකට උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට දෙන්නේ command prompt එක. ඔයගොල්ලන්ට ඇත්තටම පෙන්නුවොත් ඒක
මුල්ම කාලේ පරිගණකයක් මොන වගේද කියලා මෙන්න මේ වගේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔය වගේ කමාන්ඩ් දැන් පේනවනේ කළු පාටේ ස්ක්‍රීන් එකක්. ඔව් සර්. ඔන්න ඔච්චරයි. icons buttons නැහැ. මම DI මෙහෙම කමාන්ඩ් දිනේ බලන්න නම් date කියලා වෙලාව කමාන්ඩ් එක දෙන්න ඕනේ. වෙලාව බලන්න නම් time කියලා කමාන්ඩ් එක දෙන්න ඕනේ. කම්පියුටර් එකේ නම බලන්න නම් OMI කියලා කමාන්ඩ් එක දෙන්න ඕනේ. ඒතර log එකේ ඉන්න user එකේ නම එනවා චමිත් කියලා. මම චමිත් නේ ඒක නිසා ඔන්න නම එනවා. ඔන්න ඔය වගේ කමාන්ඩ්ස් ගගහ තමයි ඔක්කොම කරන්නේ. ෆෝල්ඩර් එකක් හදන්න ඕන නම් අපි දැන් ඩෙස්ක්ටොප් එකට ගිහින් රයිට් ක්ලික් කරලා හදා ගන්නවනේ ඕන්න. එහෙම බෑ. mkdir කියලා ගහලා ෆෝල්ඩරේ නම දෙන්න ඕන. ඒ හදපු ෆෝල්ඩරේ ඇතුළට යන්න ඕන නම් cd කියලා ගහලා ඒ ෆෝල්ඩරේ නම දෙන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. දැන් මම මෙන්න මේ හැදුවේ දැන් ෆෝල්ඩර් එකක් හදලා ඒ ෆෝල්ඩරේ ඇතුළට ගියා. ඇතුළට ගියාද කියලා බලා ගන්න වෙන්නේ පුතාලා. මේ චමිත් කියන එක තමයි මම ඉඳලා තියෙන්නේ. cd කියලා ගහලා 111 ටයිප් කරාම මේ දැන් මෙන්න මේ කෑල්ල මෙතනනේ තියෙන්නේ. මේ යූසර්ගේ චමිත් එකේ 111 ඇතුළේ තමයි දැන් ඉන්නේ. හරි. ඔය විදිහට තමයි අපිට ෆෝල්ඩර් හදන්න වැඩ කරන්න තිබුණේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වල ඉස්සර කාලේ. හරියට මේ මිනිස්සුත් එක්ක බැලුවොත් ගල් යුගයේ වගේ. right? ගල් යුගයේ වගේ මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙහෙම කරවොත් ඉන්නම් කවුරුවත් පරිගණකයේ අද කාලේ නම් පාවිච්චි කරන්නේ නැහැ. ෆිසික කරලා දාලා නිකන් ඉන්න. මොකද? මහා කරදරයක් නේ මේ කමාන්ඩ්ස් ඔක්කොම මතක තියාගෙන ඉන්න. හැබැයි ඉතින් ඉස්සර ඉගෙන ගත්තේ ওই විදිහට වැඩ කරේ ওই විදිහට තමයි. පරිණාමය කියන්නේ ඒකයි. කාලයත් සමග දියුණු වෙනවා. එතකොට මුල්ම කාලේ රිත්ත කනල තිබුණා. ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, ශුද්ධ සකසනය ඔහොම දියුණු වෙගෙන ආවා. හරි. ඔය දැන් ඉගෙන ගතිපු ටිකත් එක බැලුවාම අපි වර්ක්බුක් එක නැවත මතක් කරගෙන ගියේ CPU කියන එකේ තේරුම තමයි Central Processing Unit එක. සිංහලෙන් කියනවා නම් මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකයේ අනු කුමක්ද කියලා ඇහුවොත් මිනිසාගේ මොළයට සමාන කරන්නේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය. පද්ධති ඒකකයේ තුල තියෙන මව්පූර්ව තුල පිටලා තියෙනවා. ඒකේ කරන කාර්යය තමයි දත්ත තොරතුරු බවට පත් කරනවා. එහෙම නැත්නම් දත්ත සකස් කිරීමේ විසින් සිදු කරනවා. ඊළඟ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් නම් කර ඒවායේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා අපිට ප්‍රශ්නයක් අහනවා. right? එහෙනම් අපිට ලියන්න වෙන්නේ මෙතන මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් තුන මුලින්ම ලියන්න ඕන. මොනවද කොටස් තුන? මොනවද කොටස් තුන? ගණිත කර්ම හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටරය. හරියටම හරි. නේ? ඔන්න ඔය කරුණු ටික මෙතන දැන් මේ මෙතන තියෙන මේ ඩොට් තුනේ ඉස්සරහින් ලියා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඒ වයින් කරන කාර්යයන් ටික ලියන්න ඕන. නේද? මෙන්න මෙතන මේ තියෙන මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් තුන අංක ගණිත මේ තාර්කික ගණිතමය ඒකකයයි arithmetic and logic unit එකයි ඊළඟට CU එකයි මතක රෙජිස්ටරයි නැත්නම් මෙමරි රෙජිස්ටර්. එයාගෙන් කරන්නේ මොකද්ද? කොට මෙන්න මේ තුන තමයි ලියන්න තියෙන්නේ. සියලුම අංක ගණිතමය හා තාර්කික කොටස් කරනවා. ඊළඟට පාලන ඒකකයෙන් සියලුම කොටස් වලට පාලන සංඥා නිකුත් කරනවා. ඊළඟ එකෙන් తాවකාලිකව මතක ලෙස ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා. తాවකාලික මතක ගබඩාවක් විදියට. ඔන්න ඔය කරුණු තුන තමයි මෙතන පෙළ ගස්සන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේ හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දාන්න කියලා පුතාලා මේ පළවෙනි පාඩමේ මේ මම කලින් කරා මේ ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් ඔයගොල්ලෝ කරන්න ඕනේ right පොතේ ලියලා තියා ගන්න ඕනේ මම ඕන ආයිත් මතක් කරා මම මේ මෙතන එක ගත්තොත් එයාට උත්තරේ දෙක කියලා අරගෙන ඒකට උත්තරේ අපි ලියලා පුරුදු වෙන්න ඕනේ නිතර නිතර ලියනකොට
මතකේ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. right? ඊළඟට පාත සඳහන් වාක්‍ය හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න තියෙනවා. එතකොට මධ්‍යසක සුමේකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ මතක රෙජිස්ටර් වල ගබඩා කරගනි. හරිද? හරි සර්. ඔව්. එයාව తాවකාලිකව ගබඩා කර ගන්නවා. ඒක හරි. එතකොට මෙහෙයුම් පද්ධතිය මධ්‍යසකසුම් ඒකකයට අයත් ප්‍රධාන කොටසකි. වැරදි සර්. ඒක වැරදිනේ. මධ්‍යසකසුම් ඒකකයට අයත් ප්‍රධාන කොටස් 3යි තියෙන්නේ. ඒකේ මෙහෙයුම් පද්ධතිය කියලා එකක් නැහැ. පරිගණකයේ යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක මධ්‍යසකසුම් ඒකකයේ පසුබිමින් ක්‍රියාත්මක වේ. ඇත්තද? ඒක කොහොමද අපි කල්පනා කරන්නේ? මධ්‍යසකසුම් ඒකකය මිනිහාගේ මොළයට නම් සමාන කරන්නේ. එතන මිනිස්සෙක් මොකක් හරි වැඩක් කරනකොට මොළය පසුබිමින් ක්‍රියාත්මක වෙනවද? වෙනවද? ඔව් සර්. ඔව්නේ. නේ. ඔව් සර්. අපි හිතුවත් නැතත් ඒකේ වැඩ ටික වෙනවා. ඒකේ වැඩ ටික වුණ නැත්නම් ඉතින් ජීවත් වෙන්න බැහැනේ. ඒ වගේ තමයි. එතකොට මැෂින් එකෙන් මොන වැඩක් කරත් එයාගේ මොලේ වැඩ කරන්න ඕනනේ. එයාගේ මොලේ මොකද්ද? CPU එක. CPU. ඔව් එහෙනම් ඉතින් මේක හරි වෙන්න ඕනේ. පරිගණකයේ මොන කාර්යයක් කරත් ඕනෑම අවස්ථාවක මධ්‍යසක සුමේකකයේ පසුබිම් ක්‍රියාත්මක වේ. හරිනේ? හරි. ස්පන්දක වේගය මනින ඒකකය හර්ට්ස් වේ. හරිද? මොකක්ද ස්පන්දක වේගය කියන්නේ? ඔන්න ප්‍රශ්නයක්. ස්පන්දක වේගය කියන්නේ මොකක්ද? මොකක්ද ස්පන්දක වේගය කියන්නේ? Clock speed. ඔව් ක්ලොක් ස්පීඩ් එකට තමයි ස්පන්දක වේගය කියන්නේ. ඒකේ තේරුම මොකද්ද? මධ්‍යසකසුම් මේකකයේ වේගය මනින්නේ මොකෙන්ද? ස්පන්දක වේගයෙන්. එතකොට ඒක මොකක්ද ඇත්තටම තේරුම? තත්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණය. අන්නනේ. එතකොට ස්පන්දක වේගය මගින් මනින්නේ ස්පන්දක වේගය හර්ට්ස් වලින් මනිනවා කියලා තියෙනවා. ඔව් ඒක ඇත්තනේ. අපිට පුළුවන් හර්ට්ස් වලින් මනින්න. එන එක හරි. ඊට පස්සේ පාලන ඒකකයේ මධ්‍යසකසුම් මේකකට අයත් කොටසකි. හරිද? ඔව් සර්. ඔව්. ඒක නිවැරදි. පාලන ඒකේ නැත්නම් කන්ට්‍රෝල් යුනිට් එක CPU එකට අයත් කොටසක් වෙනවා. මධ්‍යසකසුම් මේකකය යනු අංකිත පරිපථයකි. අංකිත පරිපථයක්ද? සර්කිට් එකක්ද? පරිපථයක් තමයි නේද? ඊළඟ එක බලමු. ගණිතමය කාර්ය සිදු කරන්නේ පාලන ඒකකයේ මගින්. නැහැ. පාලන ඒකකයේ කරන්නේ මොකද්ද? සියලුම කොටස් වලට පාලන සංඥා නිකුත් කරන එක. එතකොට ගණිතමය කාර්ය සිදු කරන්නේ කවුද? ඇරිත්මැටික් and logic unit එක. මධ්‍යසකසුම් ඔව් අංක ඒක තාර්කික ගණිතමය හා තාර්කිකයේ කෙන එක කරන්නේ. ඊළඟට මධ්‍යසකසුම් මේකකයේ පරිගණකයේ මව්පුවරුව මත පිහිටවා ඇත. මධ්‍යසකසුම් මේකකය පරිගණකයේ මව්පුවරුව මත පිහිටා ඇත. හරි සර්. ඔව් ඒක හරි. නේ? ඔන්න ඔය විදියට මේ ටික හොඳට මතකයේ තියෙන්න ඕනි. නැවත මතක් කරොත් මේ ඊළඟට යමු බලන්න. ක්‍රියාකාරකම් 1 3 1
හරි. මෙතන භාවිතා කරන ලද තාක්ෂණයත් එක්ක තමයි අපිට දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව කියන ඒවා ෆිල් කරගන්න වෙන්නේ. විදුලි පරිභෝජනයේ ක්‍රියාත්මක වන වේගය මනින ඒකකය. දැන් ඉතින් අපිට මේ පරම්පරාවල් ටික ගැන මතක් කරගන්න වෙනවා. මධ්‍යසැකසුම් මේකකේ පරිණාමය දැක්වෙන මේ වගුව සම්පූර්ණ කරන්න. පළමු පරම්පරාව තියෙන්නේ මොකද්ද භාවිතා කරපු තාක්ෂණය? රික්තක නල. විදුලි පරිභෝජනය කොහොමද වුනේ? අඩුයිද වැඩිද? ඉතා වැඩි. ඉතා වැඩි නේද? අන්න හරි. එතකොට ක්‍රියාත්මක වෙච්ච වේගය මනින එකකේ මොකද්ද? මිලි තප්පර. මිලි තප්පර. මිලි තප්පර වලින් මැන්න නේ මිලි තප්පර. හරි. ඊළඟට දෙවනි පරම්පරාව කවුද ඉඳී? දෙවනි පරම්පරාවේ කවුද ඉන්නේ? සකුණ ඉන්නවද? ඉන්ද්‍ර පුතා ජොයින් වුණා නේද? ඉන්ද්‍ර පුතාට ඇහෙනවද? ඉන්ද්‍ර ඇහෙනවද? ඉන්ද්‍ර පුතා ඇහෙනව නේද? හරි සර්. හරි හරි මයික් එක ඔෆ් කරගන්න. මම මේ පළවෙනි පාඩමේ ක්‍රියාකාරකම් වලට උත්තර කියන ගමන් තමයි ඉන්නේ. හරි පළවෙනි පාඩම අපි කරලා තියෙන්නේ. ඒ වුණත් පළවෙනි පාඩමේ ඇක්ටිවිටීස් ටික අපි කරලා තිබුණත් ඒව නැවත මතක් කිරීමක් තමයි මම කරන්නේ. පළවෙනි පාඩම දෙවෙනි පාඩම අපි ඉවර කරානේ. ඉතින් ඒ වුණත් මම නැවතත් මේ පළවෙනි පාඩමේ වර්ක් බුක් එක අරගෙන එකින් එක මතක් කරගෙන යන්නේ. රයිට් එකින් එක මතක් කරගෙන යන්නේ. ඒවා බලන්න. රයිට් මෙන්න ක්‍රියාකාරකම ඊළඟට තියෙන ඇක්ටිවිටි එක තමයි මේ අපි බැලුවේ මධ්‍යසැකසුම් මේකකේ පරිණාමයත් එක්ක මෙන්න මේ වගුව කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒතකොට පළවෙනි පරම්පරාවට රික්තක නල කිව්වා විදුලි පරිභෝජනය ඉතා වැඩි. ඊළඟට ක්‍රියාත්මක වෙන වේගය මනින්නේ මිලි තප්පර වලින්. ඊළඟට අපි දෙවෙනි පරම්පරාව ගැන තමයි අපි දැන් මේ බැලුවේ. දෙවෙනි පරම්පරාවේ භාවිතා කරන තාක්ෂණය මොකද්ද? ट्रांसिस्टर. ආ? ट्रांसिस्टर. රික්තක නල වලට පස්සේ කවුද ආවේ? දෙවෙනි පරම්පරාව ट्रांसिस्टर. ඔව්. ඊට පස්සේ ඒත් එක්කම බලන්න එයාගේ විදුලි පරිභෝජනය කොහොමද? सापेक्षව අන්න හරි. පළමු පරම්පරාවට සාපේක්ෂව නම් කුඩා වෙනවා නේ? පළමු පරම්පරාවට සාපේක්ෂව නම් කුඩායි. හැබැයි තුන්වෙනි පරම්පරාවත් එක්ක බැලුවොත් දැන් පළවෙනි එකත් එක්ක දිහා බැලුවාමනේ අපිට කියන්න පුළුවන් අඩුයි කියලා. හැබැයි තුන්වෙනි පරම්පරාවත් එක්ක බැලුවොත් මොකද කියන්න වෙන්නේ? දෙවෙනි පරම්පරාවට වඩා
සාපේක්ෂව කුඩා. ඔව්. මෙහෙම. දෙවෙනි පරම්පරාව අපි පොතේ මේ කියන්නේ පිළිවෙලට බැලුවොත් පළමු පරම්පරාවත් එක්ක බැලුවොත් ඉන්නම් පළමු පරම්පරාවට වඩා අඩුවෙන් තමයි යන්නේ දෙවෙනි පරම්පරාවේදී. නේද? ඉතින් මේ පරම්පරාවල් පහළට යනකොට වැය වෙන විදුලිය ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊළඟට මේ ක්‍රියාත්මක වෙන වේගයේ මැන්න ඒකකය මොකද්ද දෙවෙනි පරම්පරාවේදී? මෙන්න. මොකෙන්ද වනින්නේ? අන්න මයික්‍රෝ තප්පරනේ. පුංචි ඒකක ඊට වඩා පුංචි ඒකක කියන්නේ මිලි තප්පර වලින් ඉස්සෙල්ලම යන්නේ. දැන් මයික්‍රෝ තප්පර වලින් මනිනවා. පුංචි ඒකකයකින් තමයි මනින්නේ. මොකද වේගවත් බව වැඩි. ඒක නිසා. ඊළඟට තුන්වෙනි පරම්පරාව වෙනවා. තුන්වෙනි පරම්පරාවේදී මොකද්ද භාවිතා කරපු තාක්ෂණي? අනුකලිත පරිපත. අනුකලිත පරිපත. අනුකලිත පරිපත තමයි අපි තුන්වෙනි පරම්පරාවේදී භාවිතා කරේ. අනුකලිත පරිපත. විදුලි පරිභෝජනය කොහොමද? දෙවන පරම්පරාව දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි කියලා ලියන්න. එතන වේගය කොහොමද? නැනෝ තප්පරවලින්. නැනෝ තප්පර වලින් නේ. මතකයි නේද? මෙන්න දෙවෙනි පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවට එනකොට නැනෝ තප්පර. දෙවෙනි එකේ මැන්නේ මොකෙන්ද? මයික්‍රෝ තප්පර. නේ? හරි. ඊළඟට අපිට යන්න තියෙන්නේ හතරවෙනි පරම්පරාව ළඟට යන්න තියෙන්නේ. හතරවෙනි පරම්පරාව ආශ්‍රිත වහන ප්‍රශ්නේ. භාවිතා කරන ලද තාක්ෂණය කුමක්ද? මොකද්ද පාවිච්චි කරපු තාක්ෂණය? ශුද්‍ර පරිපත මයික්‍රෝ ප්‍රොසෙසර්. ශුද්‍ර පරිපත මයික්‍රෝ. හරි. විදුලි පරිභෝජනය මොකද කියන්නේ? අඩුයි. කෙලින්ම කියන්න පුළුවන් අඩුයි. ඔව්. මේ හැම පරම්පරාව මොන පරම්පරාවට සාපේක්ෂව බැලුවත් අඩුම විදුලි පරිභෝජනය තියෙන්නේ හතරවෙනි පරම්පරාවේ. අඩුම විදුලි පරිභෝජනය තියෙන්නේ හතරවෙනි පරම්පරාවේ. එතකොට ක්‍රියාත්මක වෙන වේගය මනින ඒකකය මොකක්ද? පිකෝ තප්පර. හරිනේ. පිකෝ තප්පර වලින් තමයි මනින්නේ. පිකෝ තප්පර වලින් තමයි මනින්නේ. right? ඔයි වගුව පුතාලා සම්පූර්ණ කරගන්න ඕන හොඳේ මේ ක්‍රියාකාරකම ඇක්ටිවිටීස් මම ඔය විස්තර කරගෙන යනවා. ඔය ටික ඔක්කොම පොතක් අරගෙන පොතේ ලියලා තියන්න ඕන උත්තර. ආන්සර්ස් ලියලා තියන්න ඕන. නැත්තම් ඕගොල්ලොන්ට අමතක වේවි. දැන් මේ කතා කරගෙන යනකොට කියාගෙන ගියාට වැඩ කරනකොට අමතක වේවි නැත්තම්. පහත දැක්වෙන පරිගණකවල මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි තාක්ෂණය ඉදිරියෙන් ලියන්න. සාමාන්‍යයෙන් මොනවද පාවිච්චි කරන්න නැත්තේ කියලා ලියන්න කියලා තමයි තියෙන්නේ. දැන් මෙතන පළවෙනි එක ටැබ් එකක් වගේ තියෙනවා. දෙවෙනි එක ලැප්ටොප් එකක් වගේ. තුන්වෙනි එක 8 කම්පියුටර් එකක් තමයි. හැබැයි 98 කියන ටිකක් පරණ ඔපරේටින් සිස්ටම් එකක් දාපු එකක් තමයි තියෙන්නේ. එතකොට පරම්පරාවල් ගැන ඉගෙන ගන්නකොට අපිට කියලා තියෙනවා 1000 මේ බලන්න හතරවෙනි පරම්පරාවට අයිති වෙන්නේ කවුද? 1971 සිට මේ දක්වා. 1971 ඉඳලා මේ දක්වා. ඒතර බලන්න ආසන්න වශයෙන් දැන් ඔන රූප ගැන තෝරලායි උත්තරේ දෙන්න තියෙන්නේ. බලන්න තුන්වෙනි පරම්පරාවේ පරිගණකෙ හැටි. ඒක නිකන් මේසෙකට කබඩ් එකක් හයි කළා වගේ. නේද? කබඩ් එකට යක් ඉස්සරහා මේසයක් හයි කළා වගේ මහ විශාල එකක් සාපේක්ෂව නේ. දෙවෙනි පරම්පරාවට යනකොට ඒකටත් වැඩිය විශාලයි. පළවෙනි පරම්පරාවට යනකොට මිනිස්සුયો ඉන්නේ කම්පියුටරේ ඇතුලේ නේ ලොකුම ලොකුයි. එතකොට මේකෙදි බලන්න ඕන පළවෙනි පරම්පරාවවත් දෙවෙනි පරම්පරාවත් නෙවෙයි එහෙනම් උත්තරේ තුන්වෙනි පරම්පරාව ගන්නත් බෑ.
හතරවෙනි පරම්පරාව 1971 ඉඳන් පටන් ගන්න. එහෙනම් මේ රූප තුනම අයිති වෙන්නේ හතරවෙනි පරම්පරාවට. right? අපේ සිලබස් එකට අනුව. නැතුවනම් අපිට පරම්පරාවල් 4යි ඉගෙන ගන්න තියෙන්නේ. ඇත්තටම නම් පරම්පරාවල් 5ක් තියෙනවා. එහෙම බැලුවොත් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වුණාට අපේ විෂයට අනුව සරල වර්ගීකරණයක් තියෙන්නේ. ඒක නිසා මේ තුනම අයිති වෙන්නේ හතරවෙනි පරම්පරාවට කියලා තමයි සිලබස් එකට අනුව ගන්න තියෙන්නේ. තේරුණාද? ඒක තේරුනේ නැති කෙනෙක් ඉන්නව නම් raise your hands කරන්න. තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නව නම් raise your hands කරන්න. තේරුණා නම් ඕනේ raise your hands කරන්න. ඉන්ද්‍ර පුතාට තේරුන්නේ නැද්ද? සාහිරට තේරුනේ නැහැ. නෑ සර්. හරි. එහෙනම් ඔන්න ආපහු බලමු. දැන් අපෙන් අහන ප්‍රශ්නේ. අපෙන් අහන ප්‍රශ්නේ තමයි පහත පොඩ්ඩක් මම ගන්න වෙන එකද. පුතාලට අන්නේ විදියට තේරුණාද නැද්ද කියලා අහනකොට තේරුනේ නැත්තම් වහාම තේරුන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් මම ඇහුවේ නැත්තත් සර් මට ඒ කොටස තේරුන්නේ නැහැ කියන්නේ. එහෙම කිව්වොත් නේ මම දන්නේ. නැත්තම් මම හිතන්නේ ඕගොල්ලන්ට තේරුණා කියලා. right. ස්ක්‍රීන් එක පේනව නේද මගේ? ඔව් සර්. හරි. මධ්‍ය සැකසුම් ඒකකය. හරි මම මොන එක highlight කරා. මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන්නට ඇතැයි. භාවිත කරන්නට සිටිය හැකි තාක්ෂණය ඉදිරියෙන් ලියන්න. හරි. තාක්ෂණය මොකක්ද කියලා ඉදිරියේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕන තාක්ෂණය ගැන කල්පනා කරන්න ඉස්සෙල්ලා අපිට මේක හොයාගන්න වෙනවා කවුද මේගොල්ලොන්ගේ පරම්පරාව මොකක්ද කියලා. මෙයා මොකද්ද මෙයා මොකද්ද? මේක ටැබ් එකක් වගේ ටැබ්ලට් PC එකක්. එතකොට මෙයා අද කාලේ අපි පාවිච්චි කරනවද මේ වගේ ඒවා? නෑ සර්. ටැබ්ලට් පාවිච්චි කරන්නේ කරනවා සර්. කරනවනේ. ස්මාර්ට්ෆෝන් ටැබ් එතකොට ඔවා පාවිච්චි කරනවනේ. එහෙනම් මේ මොන පරම්පරාව දැන් අපි ඉන්නේ කීවෙනි පරම්පරාවේදීද? පරිගණක වර්ගීකරණ යන 1971 ඉඳන් අද දක්වා පාවිච්චි කරන්නේ හතරවෙනි පරම්පරාවේ එක. එහෙනම් මේක අයිති වෙන පරම්පරාව මොකද්ද? සිව්වන පරම්පරාව. ඔව් සිව්වන පරම්පරාව. හතරවෙනි පරම්පරාව. හරි. මෙන්න මේව දෙවෙනි රූපයෙන් පෙන්වන මෙන්න මේව දැන් පාවිච්චි කරනවාද අපි? ලැප්ටොප්. ඔව් සර්. ඔව් නේ මේවා අපි පාවිච්චි කරනවා. එහෙනම් මේකයි වෙන්නේ මොන පරම්පරාවටද? හතරවන පරම්පරාවට. හතරවෙනි පරම්පරාව. හතරවෙනි පරම්පරාවට. හරි. ඊළඟට මෙන්න මේ පරිගණක ටිකක් පරණ පරිගණකයක්. ටිකක් පරණ කියන්නේ ලොකුම පරණ එකක් නෙමෙයි. දැන් මෙන්න මෙයා ගැන ඔන්න අපිට සැකයක් ඇති වෙනවා. මෙයා මොන පරම්පරාවේ වෙන්නේ ඇතිද? අපිට හිතෙන්නේ දැන් හදිස්සියවත් මෙයා තුන්වෙනි පරම්පරාවේ වගේද දන්නේ නැහැ. දෙවෙනි පරම්පරාව එකක්ද දන්නේ නැහැ. පළවෙනි පරම්පරාව එකක්ද දන්නේ නැහැ. අපිට ඔහොම ප්‍රශ්නයක් ආවහම අපි බලන්න ඕන ඊළඟට අවධානය යොමු කරන්න පරම්පරාවවලදී කොහොමද දැන් මේක බලන්න මේසයක් උඩ වගේ තියන්න පුළුවන් සයිස් එකක් නේ ප්‍රමාණයෙන් බලුවා. සරලව මේක මේ මොනිටරේ තියෙනවා මවුස් එක කීබෝඩ් එක ඔක්කොම පළවෙනි පරම්පරාවේදී මෙහෙම පුංචි එකක් නෙවෙයි තිබුණේ කොහොමද? ලොකුම ලොකු එකක්. ඒකේ මිනිස්සු ඉඳියේ පරිගණකයේ ඇතුලේ. නේ? මහ විශාල කාමරයක් වගේ එකක්. ඉතින් එතකොට පළවෙනි පරම්පරාවට නම් අයිති වෙන්න විදියක් නැහැ. එහෙනම් පළවෙනි පරම්පරාව කියන එක මෙතනින් පළවෙනියෙන්ම අයින් කළද? පළවෙනි පරම්පරාව කිව්වොත් බෑ ඒක වැරදි. ඊළඟට කල්පනා කරමු බලන්න දෙවෙනි පරම්පරාවේ වෙන්නේ නැද්ද?
දෙවෙනි පරම්පරාවේදී මතකද පරිගණකයක ප්‍රමාණය කොච්චර විශාල වුණාද? අච්චුපත බලන්න. ටක් ගාලා බලා ගන්න පුළුවන් ප්‍රමාණය. ටෙක්ස්ට් බුක් එක බලපු ගමන් අපිට ඒක පිළිතුර හොයා ගන්න පුළුවන්. දෙවෙනි පරම්පරාවනේ යන්නේ දැන්. මේක අරගෙන යමු දෙවෙනි පරම්පරාව. හරි. පළවෙනි පරම්පරාවේදී මෙන්න මම විශාල කරලා පෙන්නන්නම්. මිනිස්සෙක් ඉන්නේ පරිගණකයේ ඇතුලේ. එච්චර විශාල එකක් නෙවෙයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් එයාව අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟට අපි දෙවන පරම්පරාවට ගියාම දෙවෙනි පරම්පරාවේ පරිගණකයක් තමයි මේ දකුණු පැත්තෙන් පේන්නේ. ඒකේ ප්‍රමාණය කොහොමද? සාමාන්‍යයෙන් මේ කබඩ් එක, ෆයිල් කබඩ් එකක් වගේ විශාල එකක්. ඒකට තව මේසයක් වගේ එකකුත් ඉස්සරහින් තියලා තියෙනවා නේ. එහෙනම් ඒක වෙන්නත් බෑ. මේ කියන්නේ නේ. මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඒ කියන්නේ මේ පුංචි පරිගණකයේ එහෙම එක ඒ වගේ එකක් නෙමෙයි. හරි. එහෙනම් අපිට දෙවෙනි පරම්පරාව කියන එකත් අයින් කරලා දාන්න වෙනවා. අපේ පිළිතුරු සෙට් එකෙන් දෙවෙනි පරම්පරාව කියන එකත් අපිට අයින් කරලා දාන්න වෙනනේ. එහෙනම් මම මෙන්න මෙතනට ඇවිල්ලා මේකත් කපලා දාන්න. ඊළඟට අපිට බලන්න වෙනවා මෙයා තුන්වෙනි පරම්පරාවේද දන්නේ. එහෙනම් මම ආයිත් මගේ ටෙක්ස්ට් බුක් එක වෙත යොමු වෙන්න වෙනවා. ටෙක්ස්ට් බුක් එකට යන්න වෙනවා. මෙයා තුන්වෙනි පරම්පරාවේද නැද්ද කියලා චෙක් කරගන්න. තුන්වෙනි පරම්පරාවේද නැද්ද කියලා චෙක් කරගන්න ආපහු ටෙක්ස්ට් බුක් එකට යමු. right මේ හතරවෙනි පරම්පරාව එක. බලමුකෝ එකින් එක අපි ගිහිල්ලා. එතකොට මේ දෙවෙනි පරම්පරාවේදීත් ලොකු එකක් නම් තියෙන්නේ. දෙවෙනි පරම්පරාවේදීත් ලොකුයි නම් පළවෙනි පරම්පරාව ඊටත් වඩා විශාලයි නම් නේ අපිට ළඟම ඉන්න තුන්වෙනි පරම්පරාවට ගියාම ඒකත් ෆයිල් කබඩ් එකක් විතර විශාලයි. මෙන්න හතරවෙනි පරම්පරාවේදී තමයි මේ වගේ පුංචි පුංචි සාමාන්‍ය මේසයක් උඩ තියන්න පුළුවන් වගේ පොඩි උපකරණ දෙයකට බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට මේකෙදි පිළිතුරුත් එක්ක සංසන්දනය කරනකොට තුන්වෙනි පරම්පරාව කියන එකත් වැරදි. හතරවෙනි පරම්පරාව තමයි ගන්න වෙන්නේ. මොකද හතරවෙනි පරම්පරාවේ පුංචි පුංචි උපකරණ ඔක්කොම බිහි වෙලා තියෙනවා. එහෙනම් මෙයාගේ පරම්පරාව කීයද? 4. හතරවෙනි පරම්පරාව නම් අපි ලියන්න තියෙන්නේ එයාගේ තාක්ෂණය නේ ඉදිරි. මොකද්ද තාක්ෂණය? හතරවෙනි පරම්පරාවේදී පාවිච්චි කරපු තාක්ෂණය මොකද්ද? ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ වර්ගය තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොසෙසර් එක මොකද්ද කියලා. නේ? ශුද්‍ර පරිපත කියන තාක්ෂණය. මොකද්ද පුතේ? ශුද්‍ර පරිපත. ශුද්‍ර පරිපත කියන එක තමයි උත්තරේට ගන්න වෙන්නේ. ශුද්‍ර පරිපත. මයික්‍රෝ ප්‍රොසෙසර්. ඒ තාක්ෂණය තමයි මෙතන ඉන්න හැම කෙනෙකුටම පාවිච්චි කරේ. ශුද්‍ර සකසන මයික්‍රෝ ප්‍රොසෙසර් කියන එක. ශුද්‍ර සිංහලෙන් අපි කියනවා නම් ශුද්‍ර පරිපත එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්. ඒක තමයි මෙතන පාවිච්චි වුනේ.
හරි. දැන් තේරුණාද? ඔව් සර්. හරි. දැන් තේරුණා. හරි. ඒකෙදි ඉතින් තේරුණාද නැද්ද? තේරුම් ගන්න අපහසු වුණොත් මොකද කරන්න වෙන්නේ? අච්චුපත අරගෙන ටෙක්ස්ට් බුක් එක අරගෙන ටෙක්ස්ට් බුක් එකෙන් බලන්න රූප ටික. රූප ටික බලන්න. ඒ රූප ටික බලනකොට නිකම්ම අපිට තේරුම් ගන්න පුළුවන්. සරලවම තේරුම් ගන්න පුළුවන් අපිට. මොකද ඒ වයින් තේරෙනවා පළවෙනි පරම්පරාවේදී ගෙයක් විතර විශාල එකක් තියෙන. ඊළඟට කාමරයක් වගේ. ඊට පස්සේ කබඩ් එකක් වගේ විශාල. අන්තිමට මේසයක් උඩ තියන්න පුළුවන් සිස්ටම් යුනිට් එකයි මොනිටර් එකයි කීබෝඩ් එකයි මවුස් එකයි එනකොට අනිවාර්යෙන් හතරවෙනි පරම්පරාවේ තමයි අයිති වෙන්නේ. මොකද හතරවෙනි පරම්පරාව කියන එකත් පටන් ගන්න 1971. ගොඩක් ඉස්සර කාලේ. ඉතින් එතකොට අපිට උත්තර ටික පෙළ ගස්ස ගන්න ලේසි. හරි. පළවෙනි පාඩමට අදාළ සියලුම ක්‍රියාකාරකම් ටික. ක්‍රියාකාරකම් 1 2 3 කියන මේ ක්‍රියාකාරකම් ටික දැන් කතා කරලා ඉවර කරා. සර් WhatsApp group එක හැදුවද? නෑ මම තාම හදලා ඉවර කරේ නෑ. WhatsApp group එක හදනවා දැන්. හරි මේ පළවෙනි සතිය ඇටෙන්ඩ් වුණානේ. ගිය මාසේ විස්තර ටික අරගෙන WhatsApp group එක හදලා ගන්නවා අනිත් අය අයින් කරලා දානවා. මේ මාසේ පළවෙනි දෙවෙනි සතියේ ලොග් වෙන කට්ටියත් එක්ක බලලා තමයි group එක හදන්නේ. ගිය මාසේ අන්තිම සර් සතියේ මොකද්ද? details. සර් ඔව් මොකද්ද කිව්වේ මට තේරුන්නේ නැහැ. මොකද්ද තේරුන්නේ නැහැ කිව්වේ? ආ? ටීචර් දැන් කියපු දේ. සර් දැන් මේ ක්ලාස් එකේ කාවණුයි මිල්ලේ ඉන්නවද? කාවන් නැහැ. කාවන් මිනුලි ඇවිල්ලා නැහැ අද. සර් කාවන්ට එන්න බැරි වෙයි කිව්වා හැමදාම නෙවෙයි. කාවන්ට එන්න බැරිලු සර් කාවන්ගේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක්ද නැත්නම් වෙබ්සයිට් එකේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා ඉස්කෝලේදීත් කිව්වා මට. ලොග් වෙන්න බෑ කියලා කියනවා. ලොග් වෙන්න බැරි වෙන්න විදියක් නැහැ. දැන් මේ සතියේ නම් ලොග් වෙන්න පුළුවන්. එහෙනම් බ්ලොක් කළා මොනවත් කළා නැහැ. පහුගිය සතියවල බැරි වෙන්නේ නැති. මොකද පේමන්ට්ස් කළා නැත්නම් බ්ලොක් වෙනවා. මිනුලි නම් දන්නේ නැහැ කාවන්ට නම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් දැන් මේ සතියේ ලොග් වෙන්න පුළුවන්. ෆ්‍රී ළඟ සතිය වෙනකොට ඔටෝමැටිකලිම සයිට් එකෙන් බ්ලොක් වෙනවා. ඒක තමයි තියෙන ගැටලුව. හරි. මම පැහැදිලි කිරීම කරන්නේ අපිට දැන් දෙවෙනි පාඩම මේක රෙකෝඩින් එකකුත් මම දානවා ඉන්ටර්නෙට් YouTube එකට. මම ඉස්සෙල්ලා කිව්වනේ YouTube එකේ යන විදිය මම පෙන්නුවා මුලින් කොහොමද යන්නේ කියලා. සර් ඔව්. සර් YouTube එකේ link එක මොකද්ද? යන විදිය ආපහු මම පෙන්නන්නම්. මතක නැති අයට ආපහු බලා ගන්න. මුලින්ම කරන්න ඕන Google එකට හරි YouTube එකට හරි. මම Google එක YouTube එකම කියලා දෙන්නම්. Google එකම කියන Google එකට ගිහිල්ලා YouTube කියලා ටයිප් කරන්න. YouTube කියලා ටයිප් කරන්න. එතකොට මේ වගේ YouTube මේ youtube.com කියලා එකක් එනවා. අන්න ඒක ක්ලික් කරන්න. එතන සර්ච් එකේ ටයිප් කරන්න ඕන චමිත් සමරවික්‍රම කියලා. right? එහෙම ටයිප් කරාම මෙන්න මේ වගේ රතු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න මගේ පින්තූරෙකුත් එක්ක එනවා. මගේ ටයිප් කරන්න ඕන නම මම chat එකට දාන්නම්.
ඔන්නයි chat එකෙන් ආපු නම තමයි type කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ කියන්නේ මෙහෙම ආවට පස්සේ මේ රතු පාට ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ විදිහට සයිට් එකට යනවා. හරිද? ඉස්සෙල්ලා බලන්න. ඊළඟට අපි හොයාගන්න ඕන අපේ පන්තිය. ඒක ලේසිම වැඩේ අපි වීඩියෝස් ටික හොයාගන්න මෙතනින් ප්ලේලිස්ට් කියන එක ක්ලික් කරන්න. ප්ලේලිස්ට්. ලිස්ට් එකක් විදිහටම බලා ගන්න පුළුවන් ඔක්කොම ටික. එතකොට මෙතන අපිට පේන්නේ තියෙන්නේ 2021 පේපර් ක්ලාස් එකයි මයික්‍රෝබිට් එකයි ග්‍රේඩ් 6 ටියුෂන් පන්ති රෙකෝඩින් ඔහොමනේ තියෙන. ඒක දකුණු අත පැත්තේ වෙන මේ එක ක්ලික් කරලා බලන්න. එතකොට ග්‍රේඩ් 7 ක්ලාස් එක පේනවද බලන්න. හරි මෙන්න මෙතන තියෙනවා ග්‍රේඩ් 7. අන්න එතකොට ඒකේ මෙතන මැද ක්ලික් කරලා ඉස්සරහට යන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට මෙතන තියෙනවා lessons 4ක්. දෙවෙනි පාඩමේ වීඩියෝ එක, පළවෙනි පාඩමේ වීඩියෝස් ටික ඔන්න ඔතන ඔක්කොම ටික තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. මම පළවෙනිම YouTube එකේ මේ URL එකත් මම දැම්මා chat එකට. ඉතින් ඔය විදියට ගිහිල්ලා මේ අපේ පරණ ඒවා බලන්න. දැන් මම මේ රෙකෝඩින් එක දැම්මහම මේක මෙතනට ඇඩ් වෙයි. මෙතන අලුත් එකක් විදියට ඇඩ් වෙයි. පස්වෙනි වීඩියෝ එක විදියට ඇඩ් වෙනවා. ඔය විදියට බලා ගන්න පුළුවන්. මේකදී අපි පාඩම් 7ක් අපිට තියෙනවා ලෙසන්ස් 7ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මම මේක සිංහල කවුද මගේ වීඩියෝ එකක් ප්ලේ කරනකො ඕක කරන්නේ. ඉනුරගේ මං හිතන්නේ. හරි. සයිට් එකට යන විදිය තමයි කිව්වේ කොහොමද හොයාගන්නේ කියලා. YouTube ඊළඟට නම ටයිප් කරා. මෙතන ක්ලික් කරා. ප්ලේලිස්ට් ක්ලික් කරා. ඊළඟට මේ පිටරින් ක්ලික් කරලා grade 7 එක සිලෙක්ට් කරලා ගියා. ඒක සරල දෙයක්. දෙතුන් පාරකුත් මම කිව්වා දැන් පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි පළවෙනි chapter එකට අදාළ ඔක්කොම කොටස් ටික කතා කරලා ඉවරයි. දෙවෙනි පාඩම තියෙන්නේ මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති පාඩමත් අපි කතා කරා මීට කලින්. නැවත මතක් කරගමු. මෙහෙයුම් පද්ධතිය
මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද? අපි කලින් ඉගෙන ගත්තා. පරිගණකයේ තියෙන ප්‍රධානම මෘදුකාංගය. එහෙම නැත්නම් පරිගණකයක් භාවිතයෙන් අපි යම්කිසි කාර්යයක් ඉටු කරගන්න යනවා නම් අපිට මෘදුකාංග ඕන වෙනවා. මේ සියලුම මෘදුකාංග ස්ථාපනය වෙලා තියෙන ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය මත. ඒක දෘඩාංග සහ මෘදුකාංග පාලනය කරන්නේ දෘඩාංග කියලා කියන්නේ අපි අල්ලන්න පුළුවන් දේවල් නේ පරිගණකේ. ඒ අල්ලන්න පුළුවන් ප්‍රොසෙසර් එක, මදර් බෝඩ් එක, ওই වගේ කොටස් වලට දෘඩාංග කියන. නැත්නම් හાર્ඩ්වෙයාර්. අල්ලන්න පුළුවන් ඒවා. පේනවා සහ අල්ලන්න පුළුවන්. එහෙම අල්ලන්න බැරි ඒවා තමයි මෘදුකාංග කියන්නේ. සොෆ්ට්වෙයාර්ස්. සොෆ්ට්වෙයාර් එක අපිට අල්ලන්න බෑ. ඉතින් අල්ලලා බලන්න බෑ. ඒවට මෘදුකාංග කියනවා. ඔය දෘඩාංග සහ මෘදුකාංග අපිට ලියුමක් ටයිප් කරන්න ඕන නම් වර්ඩ් ඕන. වර්ඩ් මෘදුකාංග. ඔන්න ඔය ඒ වගේ මෘදු විවිධ අවශ්‍යතාවයන් වලට දාන මෘදුකාංග සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ මෙහෙයුම් පද්ධතිය. අපි පරිගණකයක් මිලදී පරිගණකයක් ගන්නකොට මුලින්ම දාන මෘදුකාංගය තමයි දානවා මෙහෙයුම් පද්ධතිය. ඉතින් අපි කඩෙන් ගත්තොත් නම් ඒක ඔක්කොම දාපුව තමයි අපිට හම්බෙන්නේ. එහෙම දැන් අලුතෙන්ම පරිගණකයක් කොටස් අරගෙන එකතු කරලා හැදුවොත් මුලින්ම කරන්නේ එයාට දානවා මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය දාලා තමයි ඊටු ඔක්කොම මෘදුකාංගයන් ටික ඉන්ස්ටෝල් කරගෙන යන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතියක් මගින් කරන කාර්ය ටිකක් තියෙනවා. අපි Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය ගත්තොත් අද ගොඩක් අය පාවිච්චි කරන. එහෙම නැත්නම් Windows XP වෙන්න පුළුවන්, Windows 7 ඒ වගේ මෙහෙයුම් පද්ධති ගැන කල්පනා කරොත් අපි මේ ප්‍රධානම කාර්ය තමයි පරිශීලක අතුරත user interfaces තියෙනවා. user interface තියෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම වාසිය. යූසර්ට ඉන්ටර්ෆේස් එකක් තියෙනවා කියලා කියන්නේ අපිට මේ ක්ලික් කරන්න බලන්න පුළුවන් රූප අයිකන තියෙනවා. එතකොට අපිට ලේසි වැඩේ කරන්න. ඊළඟට මධ්‍ය සැකසුම් ඒකකේ මධ්‍ය සැකසුම් ඒකකයෙන් කරන කාර්යයන් පාලනය කරන්නේ මෙහෙයුම් පද්ධතිය. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය වේගෙන් වැඩ කරන්න ඕනලාට කියනවා මේ සකසනය ඔයා වේගෙන් වැඩ කරන්න දැන්. ඒ වගේම හෙමින් වැඩ කරන්න ඕන වෙලාවට කියන සකසනේ දැන් හදිසියක් නැහැ. ඔයා හෙමින් වැඩ කරන්න. අවශ්‍ය විධානයන්. ඒ විදිහට පරිගණකයට අවශ්‍ය වෙන විධානයන් ලබා දෙනවා. හෙමින් වැඩ කරන්න සහ වේගින් වැඩ කරන ඒවා ඒක දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඒ වගේම ආචයන උපාංග වලට පාලන සංඥා නිකුත් කරන. කියන්නේ ආචයන උපාංග වලට ආදානය කරන ඒවා, ප්‍රතිදානය කරන ඒවා, ගබඩා කරන ඒවා ඒවට පහසුකම් සැපයීමක් සිදු කරනවා මෙහෙයුම් පද්ධතිය මගින්. ඒවට විවිධ පහසුකම් සපයනවා. ඒව පාලනය කරන්න දායක වෙනවා. ඒ වගේම ගොනු සහ බහලුම් නිසි ලෙස සැකසීමට කටයුතු. ඒ කියන්නේ ෆයිල්ස්, ෆෝල්ඩර්ස් ඒවා හදන්න උපකාර කරනවා මෙහෙයුම් පද්ධතිය. ෆයිල් එකක් ෆෝල්ඩර්ස් හදලා තියෙනවා නම් අපිට අපි ළඟ තියෙන ෆයිල්ස් පින්තූර පිළිවෙලකට තියාගන්න පුළුවන්. ඒ වගේම පරිශීලක ගිණුම්. ඒ වගේම මුරපද මගින් පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කරන්න පුළුවන්. පරිශීලක ගිණුම් මුරපද මගින් පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම දුර්දාංග මෙහෙයුමත් මොකද්ද? කවුද ප්‍රශ්නයක් ඇහුවේ? කාට හරි ගැටලුවක් තියෙනවද? නෑනේ. හරි. ඉතින් මෙහෙයුම් පද්ධතියේ කාර්යභාර ටික තමයි ඔය කතා කරේ. පරිශීලක. ඔව් සර්. කවුද මේ? raise your hands දාලා කතා කරන්නකො මට කවුද කතා කරන්න කියලා පේන්නේ.
ඔව් කතා කරන්නේ. මගේ ස්ක්‍රීන් එක පේනව නේද පුතාලට? පේනව නේද? පේනවනේ. හරි. right. එතකොට මෙහෙයුම් පද්ධතියෙන් මගින් කරන කාර්ය ටික. ඔව් සර්. පැහැදිලිව තේරෙන්න කියවුවා. කියන්නේ මොනවද? මොනවද? මොකද පුතේ අහන්නකෝ ආපහු ප්‍රශ්නේ? කවුරුහරි පුතේ කතා කරනවා හරියට පැහැදිලි නැහැ. ප්‍රශ්නයක් තියෙනවා chat එකට දාන්න. chat එකට type කරන්න. සර් ආයාචන රූපාංග කියන්නේ මොනවද? සිංහලෙන් ආයාචිත කියලා කියන්නේ ගබඩා කරනවා කියන එක. ආයාචිත නෙමෙයි. ආචයන. ආචයන හොඳේ. ආචයන උපාංග. ඔය පෙන් ඩ්‍රයිව් එක CD DVD වගේ ඒවා. ඒ කියන්නේ මේ මොනවා හරි දත්තයක් ගබඩා කරන්න පාවිච්චි කරනවා නම් අන්න යාට අපි කියනවා ස්ටෝරේජ් ඩිවයිස් එකක්. එහෙම නැත්නම් ආචයන උපාංගයක් කියලා. ආචයන උපාංග. හරි. මෙහෙයුම් පද්ධතියක් මගින් කෙරෙන කාර්යයන් ටික තමයි ඔය විස්තර කරේ. ඊළඟට එකිනෙකට වෙනස් වර්ගවල මෙහෙයුම් පද්ධති තියෙනවා. එකිනෙකට වෙනස් වර්ගවල මෙහෙයුම් පද්ධති තියෙනවා. ඉතින් මෙතන පරණම මෙහෙයුම් පද්ධතියේ ඉඳලා අලුත් මෙහෙයුම් පද්ධතිය දක්වා අපි ඉගෙන ගත්තා. මුලින්ම මේ MS DOS මෙතන තියෙන. අර කළු පාට ස්ක්‍රීන් එකේ තියෙන එක අකුරු ටිකක් විතරක් තියෙන්නේ. ඒක තමයි MS DOS. ඒවා වැඩි දියුණු කරලා තමයි Microsoft සමාගම හදන්නේ Windows 10 වගේ Windows 7. මෙන්න මේ අලුත් ඒවා හදන්නේ මේ DOS එක වැඩි දියුණු කරලා. ඒ වගේම Apple සමාගම හදනවා Macintosh පරිගණක. එහෙම නැත්නම් Mac OS එකක් කියලා එකක් හදනවා. ඔය දැන් Apple phones තියෙන්නේ. ඒ වගේ Apple Macintosh වලින් Apple සමාගම හදන පරිගණකයක්. ඒ වගේම ඉතින් හැබැයි ඔය දැන් Microsoft එකයි Apple සමාගමෙන් දෙකම ඒවා හදන්නේ ඒගොල්ලෝ සල්ලි වලට හදන්නේ right? මුදල් දීලා තමයි ඔය OS මිලදී ගන්න. ඊළඟට Linux භාවිතා කරලා හදනවා මෙහෙයුම් පද්ධති. Linux කිව්වහම ඒවා විවෘතකේත කියලා අපි කියන්නේ කාටවත් මුදල් දෙන්න ඕනේ නැහැ නොමිලේ ගන්න පුළුවන් ඒවා තියෙනවා. Ubuntu සහ Fedora කියලා. ඒ දෙක අපිට නොමිලේ අලුත් versions අගර මාසයෙන් ආයට අලුත් operating system මේගොල්ලෝ නිකුත් කරනවා. Ubuntu වගේ ඒවා අපිට ගන්න පුළුවන් අලුත් features එක. right? ඉතින් ගොඩක් අය ලංකාවේ හැබැයි ඒක පාවිච්චි කරන්නේ නැහැ. Windows සමාගම ඒවා තමයි පාවිච්චි කරන්නේ. right? ඉතින් භාවිතය පුරුදු වුණාම එහෙම තමයි. Ubuntu. දැන් මෙහෙයුම් පද්ධති ගණනාවක් ඉගෙන ගත්තා. Microsoft DOS, Microsoft Windows, Apple Macintosh එකවත් Mac OS එක, එහෙමත් නැත්නම් Ubuntu, Fedora කියලා
අපි Linux versions දෙකක් ඉගෙන ගත්තා. Ubuntu Fedora. right. මට කියන්න බලන්න දැන් ඕගොල්ලෝ මේ වෙනකොට දන්න මෙහෙයුම් පද්ධති ටිකේ නම් ටික කියන්න බලන්න. සර් අපිට මේ දැන් ක්ලාස් එකට ක්ලාස් ෆීස් මේ ඔව්. අපේ අය මානවයකට දෙන්න බැරිද? අපි දැන් ක්ලාස් කරන එකේ මේ පන්තියේ තියෙන එකකේ ක්ලාස් fee එක මානවද? නෑ සර් මොකද්ද සර් මේ සර් අපි කලින් ක්ලාස් කරේ ඇවිල්ලා ඔව් ඔව්. අන්න ඒකට ක්ලාස් ෆීස් දෙන්නද සර්? එපා. ඒකට ක්ලාස් ෆීස් ගෙවුවොත් ඔයාලට ලබන සතියේ ලොග් වෙන්න බැරි වෙනවා. right? ඒ ක්ලාස් එකයි මේ ක්ලාස් එකයි අතර සම්බන්ධයක් තියාගන්න එපා. මේකේ සයිට් එකට සල්ලි ගෙවන්න ඕනවද? සර් ඒ සයිට් එකට සල්ලි ගෙවන්න නැතුවට අපිට මේ ගෙවන්න බෑනේ සර්. ඇයි ගෙවන්න බැරි? ඒ කියන්නේ දැන් ක්ලාස් ෆීස් 800 නේ සර්. පොඩ්ඩක් ඉන්න. ඔව් හරි ප්‍රශ්න කියන්නකෝ.